හරි ගත්තොත් a successful person කෙනෙක් කියලා කියන්නේ මුලින්ම අපි විස්තර කරන්න පටන් ගන්න දැන් ගත්තොත් successful person is an asset. successful person කියන්නේ හොඳ asset එකක්. අපි asset එකක් කියලා කියන්නේ හොඳ වත්කමක්, ලොකු හිමිකමක්, හරි වටින පුජ්‍යලින් හරි asset එකක් and a real example එකක්. ඒ විතර නෙමෙයි and a real example එකක්. a real example එකක්. නේද? නියම කදිම ආදර්ශයක්. real model එකක්. නැත්නම් good model හොඳ example එකක් හොඳ ආදර්ශයක් නැත්නම් හොඳ model එකක් to our society. අපේ society එකට අපේ සමාජයට හොඳ ආදර්ශයක් ඒ වගේම හොඳ වත්කමක් හොඳ වටිනාකමක් තියෙන කියන සාර්ථක පුජ්‍යලයක් නැත්නම් අපි හිතමු මේකේ අනිත් පැත්ත හේතුවම මේක තේරෙනවා. දැන් අපි කාලකන්ණියෙක් ගත්තොත් මේ සමාජයට ඕ බරක් මේ සමාජයට එහෙනම් බරක් කාලකන්ණියෙක් ගත්තොත් මොකක් හරි සමාජයටත් බරක් කිසිම රටට කිසි ඇසට් එකක් නැහැ. ඒ රටකට ඉපදිච්ච රටටත් වැඩක් නැහැ. ඇසට් එකක් නැහැ. ඒ වගේම එක්සැම්පල් එකකුත් නෙවෙයි හොඳ ළමයින්ට බලලා හැදෙන්න පුළුවන් හොඳ ලිවිං එක්සැම්පල් එකක් අපි කියන්නේ හොඳ සජීවී මේ ආදර්ශයකුත් නැහැ. අපි අනිත් පැත්ත ලියනවා. A successful person is an asset. successful person කියන්නේ හොඳ asset එකක්. හොඳ සම්පතක්. and a very real example to our society. අපේ සමාජයට හොඳ එක්සැම්පල් එකක්. හොඳ ආදර්ශයක්. හොඳ මොඩල් එකක්. ඒ වගේම හොඳ asset එකක්. ඒතර අපි හැමෝගෙම ඒකායන ප්‍රාර්ථනය තමයි successful person කෙනෙක් වෙන එක. බැරි වෙන එක වෙනම කතාවක්. අපි හැමෝම try එක එකනේ. අපි හැමෝගෙම ඒකායන ප්‍රාර්ථනාව. ඒතර all of us නැත්නම් all of us නැත්නම් all of us have this prime කියන්නේ පරම all of us have this prime අපි තමු මේ පරම අදිෂ්ඨානය අපි තමු determination කියලා කියන්නේ determine කියලා කියන්නේ determination අපි හැමෝගෙම පරම අදිෂ්ඨානය all of us have this prime determination මේ prime DETERMINATION all of us have this prime determination අපි හැමෝටම තියෙනවා all of us have this prime determination අපි හැමෝටම තියෙනවා all of us have this prime determination මේ prime determination එක මේ පරම අදිෂ්ඨානය all of us have this prime determination අපි හැමෝටම මේ prime determination එක පරම අදිෂ්ඨානය තියෙනවා to become or to become a successful person අපි හැමෝගෙම ඉලක්කය එක all of us දැන් ඕගොල්ලෝ ශිෂ්‍යයෙක් විදිහට successful person කෙනෙක් වෙන්න උත්සාහ කරනවා මම උත්සාහ කරනවා ගුරුවරයෙක් විදිහට successful person කෙනෙක් වෙන්න මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ ඒක හරියයි අපේ එක තමයි හරියන්නේ නැත්තේ හරිද ඕගොල්ලෝ successful student කෙනෙක් වෙයි කොහොම හරි අවසානයේ ඕගොල්ලෝ successful student කෙනෙක් වෙයි කොහොමද අපි හැබැයි අපි try කරන්නේ හැමෝම successful person කෙනෙක් වෙන්න all of us have this prime determination all of us have this prime determination අපි හැමෝටම තියෙනවා this prime determination මේ පරම මේ අපි තමයි soul අපි තමයි මේකට soul කියන වචනේ දාන්න පුළුවන් soul කියන්නේ මේ පරම all of us have this soul determination මේ එකම ඒකායන soul determination එක අපේ එකම අදිෂ්ඨානය our prime determination soul determination is to become or is to be or is to become නැත්නම් is to be a successful person in the society සමාජයේ successful person කෙනෙක් වෙන්න හොඳ සාර්ථක පුජ්‍යලයක් වෙන්න තමයි අපි හැමෝගෙම prime determination එක soul determination එක එකම පරම අදිෂ්ඨානය අපි ලියනවා ඇත්තරම මේ successful person කෙනෙක් සතුව successful persons ලා වෙන අපි හැමෝමයි අපි සමහරවල්ලාට අපි අපි චරිතාපදාන කියලා අපි කියවනවා අපි ඒවට කියන්නේ biographies කියලා biographies කියලා කියන්නේ එක එක්කෙනාගේ චරිතය අලලා ලියවිච්ච බොහෝ සාහිත්‍යමය වශයෙන් වැදගත් නිර්මාණ. ඒක බොහෝ විට පොතක් වෙන්න පුළුවන්.
සමහරට ඒ කෙනා ගැන ලියවිච්ච සම්පූර්ණ ඒක ස්ටෝරි එකක් වෙන්න පුළුවන්. මොකක් වුණත් මේ බයෝග්‍රැෆිස් කියලා කියන අපි චරිතාපදාන, මේ චරිතාපදාන වලින් මේ චරිතාපදාන කියනකොට අපිටත් ඇත්තටම වෙනවා ඒ චරිතාපදාන වලින් ගොඩක් වෙලාවට උලුප්පල පෙන්නන්නේ සමාජයේ සක්සස්ෆුල් පර්සන් කෙනෙක්ව, සාර්ථක මිනිසෙක්. සමහර සාර්ථක මිනිසුන්ගේ මාර්ගය ගැන බොහෝ කතා, ඒවල සත්‍ය කතා, ඔවුන්ගේ කතා, ඔවුන්ගේ ජීවිතයේ තියෙන තිත්ත ඇත්ත, ඔවුන්ගේ කතා ඔවුන් පස්සේ හැරලා බැලුවාම ඔවුන්ගේ ජීවිතේ ආපු ගමනේ තිත්ත ඇත්ත ඒගොල්ලෝ හෙලි කරනවා අවසානයේ බයෝග්‍රැෆි එකක් කරා. තෙවැන්නෙක් විසින් හෝ තවත් කවුරු හරි තවත් කෙනෙක් හරි නැත්තම් ඒ පුජ්‍යලයාම ස්වයං ලිඛිත චරිතාපදානයක් විදියට අපි කියන්නේ අපි ඒකට කියන ඔටෝබයෝග්‍රැෆි එකක් විදියට හෝ බයෝග්‍රැෆි එකක් විදියට චරිතාපදාන වෙන කවුරු හරි කෙනෙක් යාගේ චරිතය අල්ලලා ලියනවා. නැත්තම් එයාම තමන්ගේ යාගේ ජීවිතයේ තිත්ත ඇත්ත, එයාගේ ඇත්ත ජීවිතේ එයා ආපු පාත් එක එයා විස්තර කරනවා. ඉතින් ඒක අපිට උදාහරණයක් විදිහට මේ රචනාවට ප්‍රවේශයක් ගන්නකොට අපිට ඒක හොඳ තරම් අපි පටන් ගත්තෙම සක්සස්ෆුල් පර්සන් කෙනෙක් හොඳ ඇසෙට් එකක්, හොඳ මොඩල් එකක් අපේ සොසයිටි එකට. ඇත්තරම අපි හැමෝගෙම ප්‍රාර්ථනාව සක්සස්ෆුල් පර්සන් කෙනෙක් වෙන්න. එතකොට අපි බයෝග්‍රැෆිස් කියනවා මේවට ගොඩක් උදව් වෙනවා මේ සක්සස්ෆුල් පර්සන් කෙනෙක් වෙන්න. මේ බයෝග්‍රැෆිස් කියලා දේවල් ලෝකෙට බිහි වෙලා තියෙන්නම සක්සස්ෆුල් පර්සන් ලව නිර්මාණය කිරීමේ අදහසින්මයි. කියන්නේ චරිත කතා කියනවා ලෝකෙ ලියවිලා තියෙන්නේ එවැනි චරිතයක් තව ලෝකෙ උපද්දවන්න. නැත්නම් එවැනි චරිතයක් දිහා බලලා හැදෙන්න. ඒතර බයෝග්‍රැෆිස් වල රහසත් ඒක. ඒතර අපි මේ කියනවා මේ biographies show us the path, show the way. Biographies show the way, නැත්නම් show the path. අපිට path එක පෙන්නනවා, මාර්ගය පෙන්නනවා. නැත්නම් biographies show us the way, අපිට ඒ way එක, ඒ මාර්ගය. Biographies show us the path, අපිට ඒ path එක. Biographies show us the way, නැත්නම් biographies show us the path, අපිට path එක පෙන්නනවා. නැත්නම් biographies show us the way, අපිට මේ මාර්ගය පෙන්නනවා. මොකක් වෙන්නද? To be a successful person. How to be a successful person. කොහොමද සාර්ථක කෙනෙක් වෙන්නේ කියන එක ගැන path එක පෙන්නන්න. නැත්නම් ඒ මාර්ගය පෙන්නන්නේ බොහෝ විට biographies වලින්. අපිට ලියන්න පුළුවන් රචනාවේ ප්‍රවේශයෙන් දෙන mostly biographies show කියන්නේ පෙන්නනවා කියන්නේ biographies show us the way, අපිට way එක නැත්නම් ඒ path එක how to be a successful show the path of how to be a successful person. කොහොමද successful person කෙනෙක් වෙන්නේ කියන එක අපිට පෙන්නන්නේ මේ biographies වලින්. biographies සමහර biographies කියවලා ඇති. දැන් අපි දන්න ප්‍රසිද්ධ biographies තියෙනවා ලෝකේ. දැන් නෙල්සන් මැන්ඩෙලාගේ dark years කියලා long walks to freedom කියලා ලෝක ප්‍රසිද්ධ නෙල්සන් මැන්ඩෙලාගේ කතාව. එයා කියලා දිනවා ඉතාම දුෂ්කර විදිහට ඒගොල්ලෝ සුජාතිකයෝ ඒගොල්ලෝ යටත් කරන් ඉඳලා නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 20කට ආසන්න සංඛ්‍යාවක් හිරේ සෑහෙන්න දුක් විඳගෙන ගුටි බැට කාලා කළු ජාතිකයන් වෙනුවෙන් racial segregation වෙනුවෙන් කළු ජාතිකයන් වර්ණ භේදවාදය වෙනුවෙන් සටන් කළා. අවසානයේ දකුණු අප්‍රිකාවේ the first democratic president of South Africa විදිහට පළමුවෙනි විධායක ජනාධිපති විදිහට ඒ democratic president විදිහට එයා පත් වෙනවා දකුණු අප්‍රිකාවේ අවසාන කාලේ. නෙල්සන් මැන්ඩෙලා අදටත් ලෝකයේ නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් බවට පත් වෙනවා. මොකද එයා successful person කෙනෙක් වුණේ අන්තිමට. කොහොමද එයා චරිත කතාවෙන් එයාට ඊටතර අපිට ඔය බිල් ගේට්ස් වගේ ලෝකේ ඉන්න සුප්‍රසිද්ධ ධන කුවේරයන් අපි ගත්තොත් මේ බිල් ගේට්ස් වගේ පුජ්‍යලයෝ ඒගොල්ලෝ ඔය මයික්‍රොසොෆ්ට් වගේ සමාගම් වල අයිතිකාරයෝ එතනින් ගියාම ඔය විශාල ධනස්කන්ධයක් සාමාන්‍යයෙන් මේ බිල් ගේට්ස් වගේ කතන්දර වල කියන යා පුදුම විදියට මේ කැප වෙලා වැඩ කරපු කෙනෙක් ඒ එතෙන්ට එන්න. බිල් ගේට්ස්ගේ කතන්දරය අපි දන්නවා. ඊට පස්සේ ඒබ්‍රහම් ලින්කන් කියන ඔය ඇමරිකාවේ නිදහස් රටකට පණ පොවපු ඒ නායකයා ඒබ්‍රහම් ලින්කන් පුදුම දුප්පත් පවුලකින් පැමිණිලා අවසානයේ ඊටාම ලොකු දවල මන්දිරයේ වයිට් හවුස් එකේ ප්‍රෙසිඩන්ට් විදියට ඒ අවසානයේ නතර වෙලා තමයි මේ ඒබ්‍රහම් ලින්කන් කියන එක්කෙනා නතර වෙන්නේ.
ලංකාවෙත් ඔය වගේ අපි දැන් චරිත ගානක් ඔය චරිත වගේ මදර් තෙරේසා වගේ චරිත ගොඩාක් තියෙනවා. අපිට දැන් කියන්න පුළුවන් චරිත ගොඩාක් තියෙනවා මේ වගේ මෙහෙම තමයි මේ චරිත ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපි මේ කතා ටිකක් කිව්වේ නිකන් කතා රචනාවට ටිකක් අයිඩියාස් ටිකක් ගන්න. එතකොට ලංකාවෙත් ඔය නවලෝක කියලා අද තියෙනවා නවලෝක හොස්පිටල්ස් වල අයිතිකාරයෙක් කෙනා. ඉතින් ඒ කතන්දර කියනවා ඒගොල්ලෝ එයා බොහොම අමාරුවෙන් ගෙදරින් පැනලා ආවා කියලා. ඔය ජින්න යුපාලිගේ කතාවෙත් මඩොල් දුවේ එදෙන අවසානයේ සාර්ථකයි බවට ලොකු ඇවිල්ලක් පවලා සාමාන්‍යයෙන් බොහොම ලොකු කියන්නේ ඒගොල්ලෝ හිතා ගන්න බැරි විදිහ සාර්ථකත්වයකට එන අවසානයේ මේ ඒ සාර්ථක කතා අපි කතාවල අපිට සාමාන්‍ය අනුචරිතකින් චරිත කතාවක් නෙවෙයි සාමාන්‍ය පොඩි චරිතකින් වුණත් මහන්සිලා ඒ තැනට ගිහිපු චරිත ගැන අපිට මේ ගොඩක් මහන්සිලා ඒ තැනට ගිහිපු චරිත ගැන අවසානයේ එනවා යම්කිසි ඒ හැම කතාවකම පිටුපස්සේ එක ෆීචර්ස් යන්නේ ඒ කතාව තමයි මෙතෙන්ට එන්නේ. ඒ බොහෝ විට ඒ කතාව ඔක්කොම ගත්තොත් දැන් සාමාන්‍යයෙන් හොඳටම දුප්පත්ව ඉඳලා අවසානයේ ඊටාම සාර්ථක පුජ්‍යලේ පොට සක්සස්ෆුල් පර්සන් කෙනෙක් බවට පත් වෙච්ච කෙනෙක් ඉගෙනගෙන ඒ තැනට පත් වෙච්ච කෙනෙක් ඉගෙනගෙනම අවසානයේ එතනට පත් වෙච්ච කෙනෙක්. දැන් ඒබ්‍රහම් ලින්කන් එහෙම ඉගෙනගෙන එතනට පත් වෙච්ච කෙනෙක්. ලින්කන් ඊටාම දුප්පත් වලකින් ඇවිල්ලා තාම අපහසුයෙන් දුෂ්කරතා මැද්ද ඉගෙනගෙන ඇවිල්ලා ඒ ස්ථානට ආපු කෙනෙක්. දැන් ලංකාවේ ඒ වගේ චරිත ඕන තරම් ඉන්න. දැන් අපි මම නවලෝක නාලිකේ ඒ වගේ එක්කෙනෙක් විතර තව ගොඩාක් තියෙන ඒ වගේ චරිත. ඒ වගේ ගොඩාක් අමාරුවෙන් ඇවිල්ලා ආපු අය. ඉතින් සමහර කතාවල සමහර කෙටි කතාවල නව කතාවල ඔයගේ චරිත දෙනවා බොහොම අපහසුයෙන් දුෂ්කරතා මැද්දේ ඇවිල්ලා ඉගෙනගත්ත චරිත. දැන් අපිට එතකොට ඒ මතක් වෙන චරිත ටිකක් එක්ක අපි බලනවා කොහොමද මේ සක්සස්ෆුල් පර්සන්ස්ලා ගැන ලියන්නේ කියලා. හරි එතකොට මේ සක්සස්ෆුල් පර්සන්ස්ලා හැමෝම විශාල අපහසුතා දුෂ්කරතා ගොන්නක් පසු කරගෙන ඒවට මුහුණ දීලා පරපීඩිතව ඒවත් එක්ක ආපු ගතියක් අපිට පේනවා. අන්න ඒක අපි රචනාවේ දිගින් දිගටම ලියන්න ඕනේ මේ සක්සස්ෆුල් පර්සන්ස්ලා මේ රචනාවේ පොයින්ට් එකක් විතර මේ මාතෘකාවට මේ දීලා තියෙන මේ 10 ශ්‍රේණියට අදාළ රචනාවේ දීලා දිනවා work hard කියන එක. මොකද මම මේකේ වෙච්ච විස්තර කරන්නේ මේ බාහිර ලෝකේ කතා මහන්සිලා වැඩ කරනවා කියන එක. learn from your mistakes. ඔබේ වැරදි වලින් ඔබ ඉගෙන ගන්නවා කියන එක. never give up the goal. කිසි දෙලාවක ඉලක්කය අතහරින්න එපා. තමන්ගේ goal එක ඒ අවසාන ඉලක්කය අතහරින්න එපා until you reach it. අපි ළඟා වෙනතුරු ඒකට තමන්ගේ ඉලක්කය ළඟා වෙනතුරු අතහරින්න එපා කියලා. අපි සක්සස්ෆුල් පර්සන් කෙනෙක් ගැන අපි හාවගේ ඉබ්බගේ රේස් එක වගේ එකක් ගත්තත් හාවගේ ඉබ්බගේ රේස් එක ගත්තොත් ළමයින්ට එකපාරට හාව ලොකු වීරයෙක් වුණාට ඇත්තට ඉබ්බ ලොකු වීරයෙක්. අපි මේ කතාවේදී අපේ ජීවිත කතාවේදී අපේ අධ්‍යාපන ගමනේදී වුණත් අපිට හාවගේ ඉබ්බගේ රේස් එක දුවන්න වුණොත් ඉබ්බගේ භූමිකාව තෝරගන්න කියලා හැමෝටම කියන්න ඕන. මොකද හාවගේ භූමිකාව ඊටාම සෝචනීය භූමිකාවක්. දුවලා ගිහිල්ලා ටක් ගාලා නිදා ගන්නවා. ඉබ්බ හිමින් නමුත් කොහොම හරි ජයග්‍රහණය කරා ගියා. හිමින් ගියාට කොහොම හරි ජයග්‍රහණය කරා ගියා. ඒතකොට හිමින් ජයග්‍රහණයට කරා ගිහපු ගමනයි අපි අගය කරන්නේ. එකපාරට කඩිමුඩියේ වේගෙන් දුවලා ගිහලා නිදාගත්ත ගමන අපි අගය කරන්නේ නැහැ. ඒ වගේ හාවගේ ඉබ්බගේ රේස් එක වගේ අපි දන්න පොඩි කාලේ දින කතන්දරයකින් වුණත් උගන්නන්නේ කොහොම හරි නොපසුබස්නා වීරයෙන් අවසානයේ ගෝල් එකක් දක්වා ගිහපු කතාවේ වීරයා වුණේ ඉබ්බා මිසක් හාව නෙවෙයි. එතකොට අපි ඒ කතාවෙන් වුණත් අපිට අවසානයේ උගන්නන පොයින්ට් එක තමයි අපි මේ රචනාවට ඇඳගන්නේ never give up. අතාරින්න එපා until you reach the goal. අන්තිමට තමන්ගේ goal එකට ඉලක්කයට ළඟා වෙනතුරු try your best. ඔබේ උපරිමේ උත්සාහ කරන්න. කියන්නේ ඒ වගේ දැන් මේක නිකන් මොටිවේෂනල් රචනාවක්. අපි කියන්නේ ඒ මොටිවේෂනල් කියලා අපි වගේ රචනා වලට කියන්නේ අධ්‍යයන සිංහලෙන් අපි කියන්නේ නිකන් අනිත් අයව නිකන් මොටිවේට් කරන සුළු නිකන් අනිත් අයව මොටිවේට් කරන සුළු සිංහලෙන් අපි ඒකට කියනවා නිකන් අර ඒ අයව උත්ප්‍රේරණය කරන්න කියලා අපි විද්‍යාවේ පාවිච්චි කරන වචනයක්. නිකන් අර ඔවුන්ව නිකන් උසි ගන්නන්න වගේ මේ අයව පොළඹවන සුළු කතන්දරයක්. ඒ සක්සස්ෆුල් පර්සන් ගේ කතාව මොටිවේෂනල් ස්ටෝරි එකක්. හරි. හරි බලන්න. එතකොට අපි පටන් ගත්තේ සක්සස්ෆුල් පර්සන් කෙනෙක්. මම අර විස්තර ටිකක් කිව්වා නිකන් ලෝකේ සහ කතන්දර වල ගැන කතන්දර ටිකක් මේ අපි ගත්තේ කතන්දරේ මෙතන අපි ගත්ත තැන තමයි මේ සක්සස්ෆුල් පර්සන් කෙනෙක් කියන්නේ ඇසට් එකක්. හොඳ ඇසට් එකක්. ඒ වගේම හොඳ එක්සැම්පල් එකක්.
හොඳ model එකක් to our society. අතන our all අපි හැමෝගෙම අපි all of us have the dream. අපි හැමෝගෙම soul dream එක. The soul dream of every one of us. The soul dream the prime determination එකම පරමාර්ථය අපේ එකම අධිෂ්ඨානය of how to become of to be or to become a successful person. අපි as far as the biographies show biographies mainly show us the path අපට path එක පෙන්නනවා of how to be a successful person. මේ successful person ඒ නිසා අපි මේ successful person කෙනෙක්ගේ අඩිපාරවත් follow කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි therefore we should මොකද කරන්න ඕනේ? we should follow නැත්නම් we should imitate කරනවා කියන්නේ imitation හැදෙන්නේ ඒකින් අනුකරණය කරන්න ඕන. imitate අනුකරණය කරන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. දැන් මේ වගේ දැනකදී මේ වගේ කට්ටිය අනුකරණය කරාට කමක් නැහැ. imitate කරන්න ඕන. we should imitate නැත්නම් we should follow අපි අගය කරන්න ඕන. we should follow the footprints ඒගොල්ලන්ගේ අඩිපාර the footprints of the successful persons ලගේ footprints අඩිපාරේ අපි ගන්න ඕන. අපි ඒක මාස්ටර් කරන්න ඕන. අපි follow කරන්න ඕන. නැත්නම් මාස්ටර් කරන්න ඕන. මාස්ටර් කියන වචනේ හොඳයි. we all of us should master නැත්නම් should follow up the footprints නැත්නම් should follow the footprints of the successful persons and the path and their path only path එකයි ඒගොල්ලන්ගේ successful persons ලගේ අඩිපාරවල අපි මාස්ටර් කරන්න ඕන. අපි ඒක ෆලෝ කරන්න ඕන. ඒ අනුව අපි දැන් මේ රචනාවේ එක දැනකට එන අලුත් ඡේදයකට. ඒ අනුව අපිට පේනවා සාර්ථක පුජ්‍යලයක් සතුව ගොඩාක් ලක්ෂණ තියෙනවා. මොකද කියන්නේ? අපිට පේනවා යනුව අපි තේරුම් ගන්න ඕන. එනත අපිට තේරුම් ගන්න පුළුවන් we should understand we can say a successful person we can see අපිට දැක ගන්න පුළුවන් අතරම a successful person has some features specific කියලා කියන්නේ විශේෂිත වූ specific features ඒ කියන්නේ we should all see අපි හැමෝම දැක් ගන්න ඕන a successful person has specific features. Successful person කෙනෙකුට දිනනවා specific features විශේෂිත වූ features ටික. features කියලා කියන්නේ ලක්ෂණ ටික. features ටික FEATURES. A successful person should have නැත්නම් a successful person has or should have specific features විශේෂිත වූ ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? බොහෝ විට මේ සාර්ථක පුජ්‍යලයෝ නැත්නම් ඒගොල්ලන්ගේ මේ සාර්ථකත්වයේ රහස අපි දන්නවා the secret of their success ඒගොල්ලන්ගේ මේ සාර්ථකත්වයේ රහස ගත්තොත් is their මොකද ළමයි the secret of their success is ඔවුන්ගේ මේ secret එක the secret behind their success අපි කියන්නේ ඒගොල්ලන්ගේ සාර්ථකත්වයේ පිටුපස තියෙන the secret lying behind their success ඒගොල්ලන්ගේ සාර්ථකත්වයේ පිටුපසින් දිවෙන secret එක රහස නැත්නම් the secret behind their success the secret of their success is their මොකද ළමයි dedication ඒගොල්ලන්ගේ කැපවීම ඒ වගේම determination අපි ඉස්සෙල්ලා කිව්වා අදිෂ්ඨානය ඔන්න හොඳ පොයින්ට් එකට අපි ආවා the secret behind this successful person the secret behind the success මේ සාර්ථකත්වයේ පිටපස්සේ තියෙන රහස තමයි is their dedication ඔවුන්ගේ කැපවීම and determination අදිෂ්ඨානය සහ කැපවීම දෙක මේ හැම සාර්ථක පුජ්‍යලෙ පිටපස්සම තියෙන එක හැම කෙනෙක්ම සාර්ථක නම් ඌට අනිවාර්යෙන් ඒ දෙක තියෙන්න ඕන the secret behind a successful person the secret behind every success සෑම ජයග්‍රහණයක් පිටපස්සේ තියෙන රහස තමයි is their dedication
is the dedication. මෙන්න මේ වචනේ ලියා ගන්න මොනිකා කැපවීම and determination අදිෂ්ඨානය. සාර්ථක පුජ්‍යලේ නිරන්තරයෙන් වැඩ කරන්න ඕන. A successful person should work hard day and night. A successful person should work day and night. රෑ දවල් නොබල වැඩ කරන්න ඕන. නිදිමත නිදි කුඹරයොන්ට කම්මැලියොන්ට කුසීතයොන්ට successful person ලා වෙන්න හිතන්නවත් බෑ. A successful person should work hard. Successful person කෙනෙක් should work hard. මහන්සිලා වැඩ කරන්න ඕන. And day and night. A successful person should work hard. Should කියන්නේ යුතුයි කියන. Successful person කෙනෙක් should work hard. Should work hard. මහන්සිලා වැඩ කරන්න ඕන. Day and night. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝ හරි ක්‍රියාශීලී වෙනවා. They must be active. Active වලට වඩා හොඳ වදිනද මේ dynamic. හරිම dynamic වෙන්න ඕන. ඒ වගේම හරිම enthusiastic වෙන්න ඕන. enthusiastic කියලා කියන්නේ බොහොම උද්‍යෝගිමත් වෙන්න ඕන. හරිම enthusiastic වෙන්න ඕන. හරිම dynamic වෙන්න ඕන. හරිම active වෙන්න ඕන. ඔයාලා හරිම ක්‍රියාශීලී වෙන්න ඕන. හරි කාර්යශූර වෙන්න ඕන. හරිම enthusiastic වෙන්න ඕන. ඒ වගේම තව වචන කිව්වොත් අපිට එයා හරිම efficient වෙන්න ඕන. හරිම කාර්යක්ෂම වෙන්න ඕන. Successful persons ලෙහෙමයි. They must be active, dynamic, efficient, enthusiastic. ඒගොල්ලෝ හරිම ක්‍රියාශීලී, කඩිසර, හරිම අපි ගත්තොත් හරිම කාර්යශූර, ඒ වගේම හරිම උද්‍යෝගිමත් අය. මේ වචන හතර එකිනෙකට වෙනස් චූටි වෙනස් කරනවා. ක්‍රියාශීලී, කාර්යශූර, මේක ඩයිනමික් කියලා කියන්නේ. මේක ක්‍රියාශීලී, මේක කාර්යශූර, මේක efficient කියලා කියන්නේ බොහොම කාර්යක්ෂම. හරිම enthusiastic කියන උද්‍යෝගිමත්. මේ වචන හතරක් ඈ. They must be ඒගොල්ලෝ අනිවාර්යෙන් වෙන්න ඕන. They must be active, dynamic, efficient and enthusiastic. ඒගොල්ලෝ enthusiastic වෙන්න ඕන, dynamic වෙන්න ඕන, ඒ වගේම active වෙන්න ඕන, efficient වෙන්න ඕන, ඒ වගේ වෙන්න ඕන. ඒගොල්ලන්ගේ අතින් වැරදි වෙන්න පුළුවන්. ඕනේ successful persons ලා කෙලින්ම නිකන් ලෝකෙට උපදිනකොටම successful persons ලා විදිහට ඉපදෙන්නේ නැහැ. ඒතර අපි ඒක ලියන්න ඕන. ඒගොල්ලන් අතින් වැරදි වෙන්න පුළුවන්. They can make mistakes. They can make mistakes. They can make mistakes. They can make mistakes. මොකද ඒගොල්ලෝ සාර්ථක perfect මිනිස්සු නෙවෙයි ලෝකේ ඉන්න success මිනිස්සු කියලා කියන්නේ අංග සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ. They can make mistakes. ඒගොල්ලන් අතින් වැරදි වෙන්න පුළුවන්. They can make mistakes. අපි ලියනවා රචනාව they can learn mistakes. But it is natural. අපි ලියනවා ඒක හරි ස්වභාවිකයි. ස්වභාවික it is natural to make mistakes. ඒක ස්වභාවිකයි වැරදි කරනවා කියන එක. වැරදි වෙනවා කියන එක ස්වභාවිකයි. ආධුනිකෙක් ගැතින් ඕන වෙලාවක පිඟානක් බෙදෙන්න පුළුවන්. කෝපයක් බෙදෙන්න පුළුවන්. වීදුරුවක් බෙදෙන්න පුළුවන්. ආධුනිකෙක් ගැති. හොඳ පරිණත කෙනෙක් ගැතින් උනත් කෝප බෙදෙන්න පුළුවන්. පිඟානක් බෙදෙන්න පුළුවන්. ඒ නිසා මිස්ටේක්ස් වෙනවා කියන එක ඕනම මොහොතක වෙන්න පුළුවන්. අපිට මිස්ටේක් වෙනගෙන පොඩි ළමයින්ගේ මිස්ටේක් වෙනවා. ලොකු ළමයින්ගේ මිස්ටේක් වෙන්නේ නැහැ මේක කියලා එක නෑ. වැඩි හිටියෝ ගැතින් කොහොමද මිස්ටේක් වෙනවා. ඉතින් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මිස්ටේක් ඉතින් ඒ මිස්ටේක් ඒ මට්ටමට කතා කරන්නේ නැහැ. පොඩි ළමයින්ගේ මිස්ටේක් ලොකුවට පේනවා සමහරවිට එහෙමයි. They can make mistakes. ඒගොල්ලන්ට මිස්ටේක්ස් කරන්න පුළුවන්. මිස්ටේක්ස් වෙන්න පුළුවන්. They can make mistakes. සමහරවිට ඒගොල්ලෝ අතින් වෙනවා. They may make mistakes. so අපිට කියන්නේ නැතත් අපිට වඩා හොඳ නැත්නම් මේ දාන්න පුළුවන්. They might make mistakes or they may make mistakes. They may make mistakes. But it is natural. නමුත් ඒක ස්වභාවිකයි. ඒගොල්ලන්ට ඒ වැරදි වලින් ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලන්ට වැරදි නිවැරදි කර ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ වැරදි වලින් ඉගෙන ගන්න පුළුවන්. They can learn from their mistakes. ඒගොල්ලන්ගේ mistakes වලින් ඒගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාවේ ඒ වැරද්ද නැවත නොකරන්න හෝ ඒ වැරදෙන් එයාට වෙන මාවතක් ඉවර කර ගන්නත් පුළුවන්. එතනද they can learn from their mistakes. ඒගොල්ලන්ට මේ mistakes වලින් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඊටත් වඩා ශක්තිමත් කියලා අපිට තර්කයක් ගොඩනගන්න පුළුවන්.
they can learn from mistakes. ඒගොල්ලන්ට mistakes වලින් ඉගෙන ගන්න පුළුවන්. they can make mistakes. ඒගොල්ලන්ට they may make mistakes. ඒගොල්ලන්ට mistakes වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. they may be mistaken or they may make mistakes. ඒගොල්ලෝ mistakes වෙන්න පුළුවන්. but it is natural. නමුත් ඒක ස්වභාවිකයි. they can learn from their mistakes. they can correct them. they can correct the mistakes. ඒගොල්ලන්ට පුළුවන් මේ mistakes correct කරගන්න and learn from the mistakes. ඊළඟ අවස්ථාවේදී ඔයාලට ඊට වඩා ශක්තිමත් වෙන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් they can be much more stronger. stronger කියලා කියන්නේ වඩා ශක්තිමත් වෙන්න පුළුවන්. they can be much more stronger. ඊටත් වඩා ගොඩක් ශක්තිමත් වෙන්න පුළුවන්. වැරද්දක් කරලා ඊළඟ අවස්ථාවේ වැරද්ද නොකර ඊළඟ අවස්ථාවේ ඒකට හරියන්න මැච් වෙන විදිහට වැඩ කරනවා. they can be much more stronger. ඒගොල්ලන්ට they can be much more stronger. ඒගොල්ලන්ට much more stronger වෙන්න පුළුවන්. ඊට වඩා ගොඩක් ශක්තිමත් වෙන්න පුළුවන්. the next time ඊළඟ අවස්ථාවේ අපි ලියනවා they may make mistakes. ඒගොල්ලන්ගේ අතින් වැරදි වෙන්න පුළුවන්. but it is natural. ඒක ස්වභාවික දෙයක්. they can learn from the mistakes and they can correct them and learn from the mistakes. ඒගොල්ලන්ට වැරදි නිවැරදි කරගන්න පුළුවන්. they can learn from the mistakes. this can be they can be much more stronger. ඒගොල්ලෝ ඊට පෙරට වඩා ගොඩක් ශක්තිමත් වෙන්න පුළුවන්. they can be much more stronger. අන්න ඒකයි කියන්නේ සාර්ථක පුද්ගලයෙක් නිතරම වැරදි වලින් සාර්ථක පුද්ගලයෙක් නිතරම ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා whenever you fall pick up something කියලා. ඔබ වැටෙන හැම තැනකදීම දෙයක් අහුල ගන්න කියලා. ඒ කියන්නේ මේ පාරේ යටිනකොට කතාවක් නෙමෙයි කියන්නේ. ඔබ ජීවිතේ වැටෙන හැම තැනකදීම දෙයක් පාඩමක් ඉගෙන ගන්න කියලා. whenever you fall pick up something. මොන හරි දෙයක් එකතු කරගන්න ජීවිතේට ඇඩ් කරගන්න. whenever you fall ඔබ වැටෙන හැම තැනකදී මොන හරි දෙයක් එකතු කරගන්න. මම මේ පාඩම ඉගෙන ගත්තා. හරිද? whenever you fall pick up something. ඒක හොඳ එක. අපිට මේ රචනාව ලියන්න පුළුවන් එක. whenever you fall pick up something is a good model. ඒක හොඳ මොඩල් එකක්. ඒක හොඳ ඉන්ස්ට්‍රක්ෂන් එකක්. හොඳ ආදර්ශයක්. හොඳ උපදේශයක්. whenever you fall pick up something. මොනවද කියනවා mistakes වලින් ඉගෙන ගන්න පුළුවන් අපිට. එතකොට අපිට ඒ නිතරම successful person කෙනෙක් නිහතමානී වෙන්න ඕන. අන්න තවත් පොයින්ට් එකක් එනවා. a successful person should be humble වෙන්න ඕන. පඬිත පඩත්තල වලට ඉතින් successful persons ලා ඉන්න බෑ. ඒ කියන්නේ humble වෙන්න ඕන. එයා හරි සාමාන්‍ය කතාවට කියන්නේ හොඳ කිරිවැදුණු ගොයම් කරලක් නිකන් හොඳට පැහෙන්න ගොයම් කරලා පොළොව පැත්තට බර වෙනවා වගේ තවත් ඉගෙන ගන්න තව ගොඩක් දැනුමින් පෝෂණය වෙන්න යා පොළොව පැත්තට බර වෙනවා. නිකන් අහස උසල පැත්තට යන්නේ නැහැ. සාමාන්‍ය විවහාරය කියන්නේ හොඳට පැහුණු හොඳ රන්වන් කරලින් පැහුණු හොඳ ඒ ධාන්‍ය කරලක් වී කරලක් අපි ගත්තොත් දාන්නට ඒක පොළොව පැත්තට නැමෙනවා. ඒක පටන් ගත්ත තැන මුල තැන පොළොව පැත්තට නැමෙනවා වගේ හොඳ educated success පුද්ගලයන් නිතරම humble වෙන්න ඕනේ. හරි නිහතමානී වෙන්න ඕන. අනිත් අය කිව්දී අහන නිහතමානී වෙන්න ඕන. ඒ quality එක ඒ characteristic එක යාළඟ තියෙන්න ඕන. සාර්ථක කෙනෙක් කියනවා humble වෙන්න නිහතමානී වෙන්න ඕන. අනිත් අයට සවන් දෙන්නවත් බැරි පුද්ගලයෙක් වුණොත් ඉතින් කාගවත් learn from mistakes කියන කෙන්නේ නැහැ. A successful person should be humble, modest වෙන්න ඕන. modest කියන්නේ නිර්හංකාර වෙන්න ඕන. එහෙම අහංකාර වෙන්න බෑ. modest. A successful person should be humble and modest. successful person කෙනෙක් humble වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන, නිර්හංකාර වෙන්න ඕන. මොකද එයා නිකන් හරි. ඒ වගේ එයා හරි නිහතමානීව කවුරු හරි වැරද්දක් පෙන්නලා දුනොත් එයාට ඒක පිළිගන්න පුළුවන් වෙන්න ඕන. එයා හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕන. successful person කෙනෙක් නිතරම හොඳ සවන් දෙන්නෙක්. තේරෙනවද? successful husband කෙනෙක් වෙන්න නම් හොඳ සවන් දෙන්නෙක් කියලා කියවනක් තියෙන ඉංග්‍රීසියෙන්. successful husband කෙනෙක් හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕන. නැත්නම් successful husband ලා වෙන්න බැරිලු. හරිද? එතකොට a successful person අපි ඒක වඩන්නේ නැහැ මෙතෙන්ද නේ. a successful person should be
a good listener. හොඳ listener කෙනෙක් වෙන්න ඕන. නැත්නම් ඉතින් අනිත් උන්ගෙන් ආදර්ශයක් අරගෙන ඒක කරන්න බෑනේ. නේ? හොඳ සාර්ථක කෙනෙක් වෙනවා. අවුරුදු 7ක් වගේ පොඩි ළමෙක් තමයි රාහුල හාමුදුරුවෝ. රාහුල හාමුදුරුවෝ අවුරුදු 7ක පොඩි ළමෙක්. සාසනෙට එනකොට රහත් වෙනවා ඊටාම පොඩි කාලේ. තමන්ගේ තාත්තා බුදුහාමුදුරුවෝ කියලා ඒවා අදිමානියා මොකක්වත් නැහැ. අපි සාමාන්‍ය කතාවේ පොඩි කාලයක් කියලා දෙන කතාව හැමදාම මෙදුලම දෙනකොට වැඩි හවුරක් අතට අරගෙන මේ ප්‍රමාණයට මට අවවාද ලැබෙන්න කියලා උඩට දානවා. අපි අහලා දින ප්‍රයිමරි ස්ටෝරි එකක් පොඩි කාලේ. මේ රාහුල මේ මෙදුලම දෙනකොට වැඩි හවුරක් අතට අරගෙන මට මේ ප්‍රමාණයට අවවාද ලැබේවා කියලා වැඩි හවුර දානවා කියලා ඒ වගේ කතාවක් අපි අහලා දින පොඩි කතාවක්. ඒ කතාවේදී අන්නේ කතාවෙන් අපිට කියලා දෙන්නේ හොඳ ලිස්නර් කෙනෙක්. හොඳ ලිස්නර් කෙනෙක්. හොඳ සවන් දෙන්නේ. A successful person should always be a good listener. හොඳ ලිස්නර් කෙනෙක්. හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕන. ඒතරම් නෙවෙයි දැන් අපි පොයින්ට්ස් දෙක තුනක් කවර් කරගෙන ආවා. ඊළඟට එයා සක්සස්ෆුල් පර්සන් කෙනෙක් කවදාවත් පස්සට යන්නේ නැහැ. එයා නිතරම ඉස්සරහට යන කෙනෙක්. එයා ඒ වගේම ඉලක්කයක් තියෙන කෙනෙක්. අපි අලුත් ඡේදය ගන්නවා. A successful person always move forward. Successful person always move forward. A successful person කෙනෙක් නම් moves forward කියලා අපි දාගමු. A successful person always moves forward. or forwarded person කෙනෙක්. or a forwarded person කෙනෙක්. backward එකේ නෙවෙයි. he never කවදාවත් පස්සට යන්නේ නැහැ. he never goes backward. backward කියන්නේ පසුගාමී නෑ. නිතරම පෙරටුගාමී. he a successful person always moves forward. successful person කියන්නේ නිතරම moves forward. නිතරම ඉස්සරහට යනවා. a successful person always moves forward. එයා ඉදිරියටම යන්නේ නිතරම. he never goes backward. he is never backward. කවදාවත් පස්සට යන්නේ කෙනෙක් නෙමෙයි. ඕකට නිතරම ඕකට ඉලක්කයක් තියෙනවා. ඉලක්කය සාක්ෂාත් කරගන්න ඔහු වැඩ කරන්නේ. හරිද? ඕන නිතරම ඉලක්කයක් තියෙනවා. he always he's goal oriented. goal oriented කියලා අපි කියන්නේ ඉලක්ක සාක්ෂාත් කරන්න පුළුවන් කෙනෙක්. he is goal oriented. ඕන නිතරම ඔළුවේ ඉලක්කයක් තියාගෙන ඉන්නේ. he is always goal oriented. ඕන නිතරම goal oriented. ඒ කියන්නේ නිකන් aimless කියලා කියන්නේ අපි මේක අනිත් පැත්ත. කොයි ඉලක්කයක් නැහැ. ඔය කරනවා. මොකද කරන්න කියලා අහුවාම ඇයි මොකද මේ විෂය කරන්න කිව්වම ඔය කරනවා නෑ මොන විෂයක් නැති නිසා කරනවා. අන්න ඒ වගේ කියන්නේ ඒ ලෙවල් කරන මොන විෂයද කරන්නේ ආර්ථද. ඇයි මොනවද කරන්නේ? හොයයි මොනවද කරන්නේ කැම්පස් කියලා මොකද ආර්ථද නේ? aimless. එහෙම aim එකක් නැහැ. ඉලක්කයක් නැති. ඒකේ විරුද්ධ වචනේ මේ goal oriented. යා නිතරම goal එකක් තියෙනවා හිතේ. A successful person is always goal oriented. යා නිතරම goal oriented. goal එකක් තියෙනවා යාගේ හිතේ. යා ලේසියට අතාරින්නේ නැහැ කීමක්. හරි. and ඒ වගේම හරි courageous. courageous කියලා කියන්නේ හරිම ධෛර්ය සම්පන්නයි. එයා හරිම ධෛර්ය සම්පන්නයි. hard working. මහන්සිලා වැඩ කරන කෙනෙක්. ධෛර්ය සම්පන්නයි. අපි කියන්නේ යා industrious කියලා. මෙන්න මේ වචන ලියා ගන්න. INDUSTRIOUS. industrious කියලා කියන්නේ hard working. මහන්සිලා වැඩ කරන කෙනෙක්. he is very industrious. he is an industrious person කෙනෙක්. මහන්සිලා වැඩ කරන කෙනෙක්. he is an industrious person. මහන්සිලා වැඩ කරන කෙනෙක්. courageous person කෙනෙක්. ධෛර්ය සම්පන්න කෙනෙක්. හරි courageous. මහා ධෛර්යයක් තියෙන්නේ. දිරිය මිනිස්සු කියලා අපි කියන්නේ. දිරිය මිනිස්සු කියලා goal oriented persons ලා හරිම courageous, ඒ වගේම industrious. හරිම මහන්සිලා වැඩ කරනවා. දහඩිය වගුරලා තමයි courageous, හරි ධෛර්ය සම්පන්න. ඒගොල්ලෝ ලේසියකට අතාරින්නේ නැහැ ගේම. හරිද? they are not ready to give up.
then they are not ready to give up anything easily. කිසිම දෙයක් පහසුවෙන් අතාරින්නේ නැහැ ඒගොල්ලෝ. They are not ready to give up anything. They never give up anything. කිසි දෙයක් අතාරින්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ ළමයි ඒ කියන්නේ හරිම positive minded. ඒ වගේම අපි එකට සමාන දෙන්න optimistic කියලා. මේ 10 ශ්‍රේණි පෙළ පොතේ මේ වචන තියෙනවා. ගොඩක් ඒවා ඉතින් තියෙනවද මම දන්නේ නැහැ මතකද කියලා. මට නම් ඕවන්නේ නැහැ මම ওই 10 ශ්‍රේණි පෙළ පොතේ 11 ශ්‍රේණි පෙළ පොතේ ඒ වචනේ මම මේ රචනාවට දෙන්නේ. නමුත් ඒ 10 ළමයින්ට ඒ යුතුයකමක් විතර ඒ වචනේ ඒකේ තියෙනවා ඒ වගේ වචන. positive minded. ඒගොල්ලෝ හරියම ධනාත්මක චින්තනයේ වාහනයක් ධනාත්මක චින්තනයේ ඉන්න කට්ටිය ඉන්නවනේ කෙලින්ම ඒගොල්ලෝ පුදුම ධනාත්මක චින්තනය ආයි. කෙලින් හැමදේම ධනාත්මකව හිතන්නේ. කෙලින්ම ඍණ ඇත්තෙම නැහැ ඒගොල්ලන්ට. ගානක දුන්නත් අඩු කරන්න කැමති නැහැ ඒගොල්ලෝ. ධනාත්මකව හැමදේම හිතන්නේ ධනාත්මක. වාහනයක් ගියා රිවර්ස් කරන්නවත් කැමති නැහැ. ධනාත්මක කෙලින්ම ඉස්සරහට විතරයි. ධනාත්මක චින්තනයේ තියන අය positive minded. හරිද? ඒ වගේ එකක් නෙවෙයි මම කිව්වේ හරිද? වාහන රිවර්ස් කරන්න යන්න බැරුව නෙවෙයි. positive minded කියලා කියන්නේ හරියට ධනාත්මකව හිතන අය. positive minded, optimistic, සර්ව සුබවාදී අය. හැමදේම සුබව හිතනවා ඒගොල්ලෝ. හැමදේම හොඳට වෙන්න කියලා හිතනවා. ඒගොල්ලෝ successful person කෙනෙක් they are never ready to give up. ඒගොල්ලෝ කිසි දෙයක් ලේසියට අතාරින්නේ නැහැ. ඒගොල්ලෝ positive minded. හරි ධනාත්මකයි, positive. ඒ වගේම optimistic. හරිම සර්ව සුබවාදී. හැමදේම සුබවාදීව දකින්න. හැමදේම හොඳ පැත්තෙන් දකිනවා. negative minded නෑ. අපි කියන්නේ pessimistic නෑ. මේක විරුද්ධ වචනේ negative minded. එහෙනම් අපි කියනවා pessimistic කියලා. එහෙම නෑ. ඒ විතරක් නෙමෙයි. මේ ඒගොල්ලන්ට තියෙනවා they have a great power. ඒගොල්ලන්ට මාර power එකක් තියෙනවා. mental power එකක්. අතරම ගත්තොත් මානසික බලයක් වගේ එකක් තියෙනවා. ශක්තිය මානසික ශක්තිය හරි ශක්තිමත් ඒගොල්ලෝ mentally strong. එහෙනම් අපි mental power කියලා කියන්නේ mentally strong ඒගොල්ලෝ. physically විතරක් නෙවෙයි mentally strong. ශාරීරිකම වගේ වශයෙන් නෙවෙයි මානසිකව හරි ශක්තිමත් ඒගොල්ලෝ. අපි කියන්නේ ඒගොල්ලන්ට ඒකට වචනයක් තියෙනවා නෝනේ perseverance කියලා. දිග වචනයක් ටිකක්. perseverance කියලා. PERSEVERANCE perseverance කියලා. perseverance කියන්නේ නොපසුබස්නා වීරිය කියන එක. තනි වචනයක් ඈ. perseverance කියන එක. PERSEVERANCE perseverance කියලා කියන්නේ නොපසුබස්නා වීරිය දිනවා. ආයි පස්සට එන්නේ නැති. එයා mentally strong. මානසිකව හරි ශක්තිමත්. එයා mentally strong. වගේ ඒගොල්ලන්ට අභියෝග කියනවා nothing. අපි එහෙම nothing කියලා ලියන්න බෑ. අපිට ඒගොල්ලෝ අභියෝග වලට මුහුණ දෙන්න ever ready. ඒගොල්ලෝ අභියෝග වලට හරි ලැහැස්ති පිළි ඉන්නේ. they are ever ready. කියන්නේ නිතරම ලැහැස්ති ඉන්නේ. they are ever ready to overcome to face challenges. මේ challenges වලට face කරන්න මුහුණ දෙන්න ඒගොල්ලෝ ever ready. නිරන්තරයෙන් ලැහැස්ති පිළි ඉන්නේ. they are ever ready to face challenges. අභියෝග වලට මුහුණ දෙන්න ඔයගොල්ලෝ ever ready. ඔයගොල්ලෝ නිරන්තරයෙන් ලැහැස්ති පිළි ඉන්නේ. they are ever ready to face challenges. ඔයගොල්ලෝ කවදාවත් පස්සට යන්නේ අභියෝග වලට යන්නේ. ඔයගොල්ලෝ නිතරම they are ready to face any challenge. ඒගොල්ලෝ ඕනම challenge එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ they are ready to face any challenge. ඒකට ඒගොල්ලෝ they have potentiality. මෙන්න මේ වචනේ වැදගත්. අපි කියන එකට ඒගොල්ලන්ට තියෙනවා මේ tolerance කියන එක. tolerance අපි ඒකට කියනවා සමාන වචනයනේ endurance කියලා. දරා ගැනීමේ හැකියාව කියලා අපි එකක් කියනවා. ඒකට potentiality කියනවා. they have potentiality. ඒගොල්ලන්ට හොඳ potentiality එකක් තියෙනවා. හොඳ ඔරොත්තු දීමේ හැකියාව. they have a great potentiality. tolerance එකක් හොඳ ඉවසීමක්, දරා ගැනීම හැකියාවක්, endurance එකක් තියෙනවා. මෙන්න මේවා අපි මේ කියනකොට ඒගොල්ලෝ ඇත්තටම හරියම forward ඒගොල්ලන්ට ඇත්තටම යනවා මේ ලෝකේ හැම දෙයක්ම ජය ගන්නවා. මෙන්න මේ වගේ features තියෙන අය මේ successful person කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ ඒ ඔක්කොටම තේරි අවසාන දෙලිනවා. එයා තමන්ට එයා අවංකව එයාගේ වැඩේ කරනවා. එයා තමන්ට අවංකව සහ අනිත් අයට උදව් කරමින්
වැඩ කරන කෙනෙක් යා සක්සස්ෆුල් පර්සන් කෙනෙක් වෙනවා. එතකොට එයාට ෆේස් චැලෙන්ජස් ෆේස් කරන්න එයාට පොටෙන්ෂියලිටි එක තියෙනවා. අපි කියන්නේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් මොකක්ද ඒකට කියන්නේ ඔරොත්තු දීමේ හැකියාවක්, ටොලරන්ස් එකක්, එන්ඩුරන්ස් එකක්, දරා ගැනීම හැකියාවක් ඒගොල්ලන්ට තියෙනවා. ඇත්තටම they can fulfill their life, ඒගොල්ලන්ගේ ජීවිතේ they can come through their dreams, they can come through their dreams, ඒගොල්ලන්ගේ සිහින ඒගොල්ලන්ට ඉදි කර ගන්න පුළුවන්. they can come through their dreams, they can come through their dreams, ඒගොල්ලන්ගේ dreams එක නැති කර ගන්න පුළුවන්, එකතු කර ගන්න පුළුවන්. they can come through their dreams, ඒගොල්ලන්ගේ dreams එකතු කර ගන්න පුළුවන්. they will be winners, they will be successful someday, ඒගොල්ලෝ කවදා හරි දවසක successful වෙනවා. they can be a successful person and they can help the society, සමාජයට උදව් කරන්න පුළුවන්. they can be wonderful persons කියලා ඉවර කරන්න පුළුවන්. සෑහෙන මහන්සි ළමයි, සෑහෙන වෙලාවක් ගියා රචනාවයි නෝටිස් එකයි පැරග්‍රාෆ් එකයි 3ක් කරා. හරිද? 10 ළමයි ඉන්නවද දැන්? ඔව් ඔව්. හරි. රචනාව කොකත්නෝ ඉන්නවද? ඔව් ඉන්නවා. කවුද මේ ඔය දිලිනි ඉන්නවද? දිලිනි ඉන්නවද? දිලිනි නෑ. කවුද මේ බවංගිලේ පන්ති කට්ටිය බවංගි ඉන්නවද? ඔව් සර් ඉන්නවා. හරි. දැන් මේ ළමයින්ට එපා වෙලා ඇති මට පේන විදිහට මේ දැන් මේ දී රචනාවක් කරේ මේ වචන 270 කියලා දුන්නා. සෑහෙන වැදගත් වචන ප්‍රමාණයක් සහ ලියන ප්‍රමාණයක්. සක්සස්ෆුල් පර්සන් කෙනෙක් වෙන්න නම් අදම මේක ලියන්න. හොඳේ? ඒකෙන් තමයි සක්සස්ෆුල් පර්සන් මනින්නේ අද. හොඳ? එනිසා දැන් සක්සස්ෆුල් පර්සන් කෙනෙක් වෙන්න ඕන නම් කන්නේ නැතුව මේ රචනාව ලියන කෙනා තමයි සක්සස්ෆුල් පර්සන් කෙනෙක් කියලා අපිට බලා ගන්න පුළුවන් ප්‍රැක්ටිකලි. දැන් මේක ඉවර නිකන් ඉන්නේ කන්නේ දැන්ටම සමහරව ගිහිල්ලා කන්න මේ ඒක තමයි මේ රචනාව ඉවරෙච්ච ගමන් කන්න දුවනවා හත් දවසක් බඩේ ඉඳලා වගේ. පොඩ්ඩක් ඉන්න බෑ රචනාවක් ඉවර වෙනවා සමහර ළමයින්ට. කොහොමද කවන්නේ මටත් මහන්සි. දැන් අපි රචනාව ගොඩක් හරි කරලා තියෙන්නේ. එහෙනම් අපි 10 වෙනි ළමයින්ට දැන් දිගටම කරා මේ රචනා ටික ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම have a nice day and good night to all. දැන් ලියන්න රචනාව කරුණා